මෙම කතන ග්‍රන්ථය අහනපොත් ස්වේච්ඡා සමූහය විසින් දෘශ්‍යාබාධිත සහෝදර සහෝදරියන් වෙනුවෙන් කතෘවරුන්ගේ අනුමැතිය මත ලබා දෙන තිලිනයකි. අහනපොත් සමූහයේ හා කතෘ හෝ ප්‍රකාශකගේ ලිඛිත අනුමැතියකින් තොරව මෙම හඬපට පූර්ණ වශයෙන් හෝ කොටස් වශයෙන් වාණිජ අරමුණු සඳහා යොදා ගැනීම හෝ පිටපත් කිරීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. පිපාසය දයා දිසානායක. පළමු පරිච්ඡේදය. ස්ථානය දකුණු ආසියාවේ පිහිටි රටක්. කාලය පළවෙනි සහස්‍රය. හඳුනා ගැනීමේ පහසුව සඳහා පමණක් මෙහි එන චරිත සඳහා දී ඇති නම්. පුරාක රටේ එවකට සිටි රජු, රේටා මහ ඇමති, හගාර ප්‍රධාන වාරිතාක්ෂණවේදියා, පූනා මහ ඇමතිගේ වැඩිමහල් දුව, අබි මහ ඇමතිගේ බාලදුව, ටබා ව්‍යාපෘති කළමනාකාර, තිස්සගූත හිමි අසලගමක බෞද්ධ භික්ෂුවක්, චිතා තිස්සගූත හිමිගේ නැගණිය, ඌට් පිටරට සිට පැමිණි වාරිතාක්ෂණවේදියා, සන්ද ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා, දන්ත වාරිතාක්ෂණවේදියෙකුව සිටි භික්ෂුව, ගඟ අයිනේ වාඩි වී සිටි භික්ෂුව මුලින්ම දක්නට ලැබුණේ වැඩ අරඹන්නට වැව් බැම්ම වෙත යන කම්කරුවන්ටය. පිරිසෙන් එක් අයෙක් ව්‍යාපෘති කළමනාකරුට මේ බව දැන්වීමට ආපසු දිව ගිය අතර සෙස්සෝ සිටි තැනම ගල් ගැසී නතර වූහ. දෙපස පිහිටි කඳු ගැට දෙක යා කරමින් ගඟ හරහා බැම්ම ඉදිකිරීම භාරව සිටියේ ටබාය. ඒ වන විට බැම්ම දෙපසින්ම ගඟ අසලටම ඉදිකර අවසාන වී තිබිණි. ගඟ පතුලේ පිහිටි ගල් තට්ටුව දක්වාම පහත් කරන ලද ගල් කණු සිටුවා තිබුණේය. ඉතිරි වී තිබුණේ ගල් සහ පස් දමා ගඟ අවහිර කර මීටර 30ක් උසට බැම්ම සම්පූර්ණ කිරීම පමණක් විය. කම්කරු පිරිස භික්ෂුව මෙතන වැඩ සිටි හේතුව දැන සිටියහ. උන්වහන්සේ එතනින් ඉවත් වනතුරු බැම්මේ වැඩ ඇරඹීමට නොහැකි බවත් ඔවුන්ට වැටහී තිබිණ. අවට සිදුවන කිසිත් නොදැනමින් භික්ෂුව වැඩ සිටියේ එදින බැම්මේ වැඩ කරන්නට සැලසුම් කර තිබූ තැනමය. කළමනාකරු පැමිණෙන තෙක් බලා සිටින්නට ඔවුන්ට සිදුවිය. ඉක්මන් ගමනින් එතනට පැමිණි ටබා භික්ෂුව දැක පිරිස සිටි අසල නැවතී වටපිට බැලුවේය. සේවක පිරිස ඔහුගේ උපදෙස් බලා සිටින බවත් මෙහිදී ඔවුන්ගෙන් කිසිදු සහයෝගයක් ඔහුට නොලැබෙන බවත් ඔහු දුටුවේය. ටබා සෙමින් භික්ෂුව අසලට ගොස් දන නමා නමස්කාර කළේය. භික්ෂුව නිහඬවම අතදිගු කර ඔහුට ආශිර්වාද කළහ. උන්වහන්සේ ඔහුට කතා කරන තුරු ටබා බලා සිටියේය. එහෙත් භික්ෂුව නොසැලී සිටියේ සියලු ඉඳුරන් වසාගෙන සිටි ලෙසය. විදේශ භාෂාවකින් උස් හඬකින් කතා කරනු ඇසී ටබා පසුපස බැලුවේය. ඔහු දුටුවේ විදේශීය තාක්ෂණවේදියා බැම්ම මත සිට අතපය වනමින් කෑගසනා බවයි. ඌට් කතා කරන භාෂාව නොතේරුණත් සේවක පිරිසට ඔහු භික්ෂුවට අවලාද නගන බව වටහාගත හැකි විය. තිස්සගුත තෙරණුවෝ නිහඬව නිසලව වැඩ සිටියහ. අප මෙතන සිදු කරන්නේ මහරජතුමාගේ අණපිළිපැදීමයි හාමුදුරුවනේ, ටබා පැවසීය. අපට දවසේ වැඩ පටන් ගන්නට අවසර, ටබා යලිත් ඉල්ලා සිටියේය. නියමිත දවසට මේ බැම්ම අවසාන නොකොළොත් අපේ ජීවිතවලින් වන්දි ගෙවන්න අපට සිද්ධ වෙනවා. රජතුමාගෙන් අපට කිසිම අනුකම්පාවක් ලැබෙන එකක් නැහැ. තිසගූත තෙරණුවෝ නිහඬව නිසලව වැඩ සිටියහ. මෙතන හැදෙන මේ මහ වැව නිසා අපේ රටවැසියන්ටම තමයි යහපතක් වෙන්නේ. මේ පළාතටම තව කන්නයක් වගා කරන්නට වතුර මේ වැවින් ලැබේවි. ඒක මුළු රටටම කරන සේවයක්. ටබා පිළිතුරක් ලැබෙන තෙක් බලා සිටියේය. අප මෙතන කිසිම වරදක් කරන්නේ නැහැ ස්වාමීන් වහන්ස. අපේ අතින් කිසිම පවක් සිද්ධ වෙන්නෙත් නැහැ. මේක උසස් පින්කමක් විදිහටයි අපි දකින්නේ. හිරු පායා එත්ම ඇතිවන දැඩි රශ්මිය නිසා
මේ වන විට ටබාගේ ඉහින් කනින් දහඩිය ගලන්නට විය. හිසේ සිට පිටහරහා ගලන දහඩිය ඉනට ඇඳ සිටි සලුවට උරා ගන්නා බව ඔහුට දැනුනේය. බැම්ම උඩ සිටි ඌට් කෑගසනා හඬ අවට වූ නිහඬියාව බිඳලන බව ඔහුට ඇසුනේය. ආරක්ෂක බටයින්ද මේ වන විට වැව් බම්ම මතට පැමිණ ඇති බව ඔහු දුටුවේය. තිස්සගූත හිමියන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබෙන බව වැටහීමෙන් ටබා වාඩි වී සිටි තැනින් නැගිට ගත්තේය. ආපසු වැව් බැම්ම වෙත නගින අතර ඔහු නළල මතින් දෑසට වැగిරෙන දහඩිය ඇඟිල්ලකින් පිසදා ගත්තේය. අපි මේ වැඩේ නවත්වනකම් හාමුදුරුවෝ එතනින් හොල්ලන්න බැරිවි මං හිතන්නේ. ඔහු ඌට් දෙස බලාගෙන සැම දෙනාටම ඇසෙන්නට කීවේය. දැන් කොහොමද වැඩේ නවත්තන්නේ? 4න් 3 පංගුවක් වැඩ හවර කරලා තියෙද්දි. ඊටත් රජතුමා නම් කීයටවත් අවසර දෙන එකක් නැහැ. ඌට් පැවසීය. රජ්ජුරුවන් වහන්සේට දන්වන්න වෙනව මේ ගැන. මේ ව්‍යාපාරය නවත්තන්න ඉල්ලුවොත් ඔහුගේ හිස ගසා දමන්න කියාවි රජතුමා. ඌට් පිළිතුරු දුන්නේය. ඇයි අපට බැරි හාමුදුරුවෝ මෙතනින් අයින් කරන්න? වාරි තාක්ෂණ වේදියා තවත් කිසිවක් කීමට පෙර ටබා ඔහු තරමක් ඈතට කැඳවාගෙන ගියේය. ඔවුන් ජීවත් වන්නේ බෞද්ධ රටක බවත් බෞද්ධ භික්ෂුව ඉතා ගරුබුහුමන් ලබන අයෙකු බවත් ටබා ඔහුට පැහැදිලි කර දුන්නේය. මේ හාමුදුරුවෝ අල්ලපු ගමේ පන්සලේ. ඊටත් මෙතන වැඩ කරන හුඟ දෙනෙක් මේ ගමේ අය. ඒ හින්දයි අපි බොහොම පරිස්සමෙන් මේ ප්‍රශ්නයට අත දාන්න ඕන. මට කමක් නැහැ ඔහෙලා හාමුදුරුවන්ට කොහොම ගරු කළත් නැතත්. මට ඕන කොහොම හරි මම බාරගත්තු වැඩේ බාරගත්තු වෙලාවට ඉවර කරන්න. තාක්ෂණ වේදියා කියා සිටියේය. තැන තැන වූ ගස් සෙවණට වී සේවක පිරිස හිනෙහි ගසාගෙන සිටි මල්ල ලිහාගෙන බුලත් විඩ හපන්නට වූහ. වැව් බැම්ම බඳින්නට ඔවුන්ට හදිස්සියක් නැත. ඉක්මනින් එය හමාර වූ තරමට ඔවුන්ගේ ගොවිතැන් කටයුතු සඳහා යාමට අවස්ථාව ලැබෙන බව ඔවුන් දැන සිටියත් මේ වැව නිසා යටවන සරුසාර කෙත්බිම් ගැන ඔවුන්ට ඇත්තේ මහත් සිත් වේදනාවකි. නිලධාරීන් විසින් මේ ගැටලුව විසඳනතුරු ඔවුන්ට විවේකීව සිටින්නට හැකිවේ. එහෙත් වැඩි වේලාවක් ඔවුන්ට එසේ විවේකයේ අත්විඳින්නට ඉඩ ලැබුණේ නැත. තාක්ෂණ වේදියා ඔවුන් වෙත ආවේ ඔහුගේ තරහ මේ කම්කරුවන්ගෙන් පිරිමසා ගන්නට මෙන්ය. මේ වන විට දේශීය භාෂාව යම් තරමකට හසුරුවා ගැනීමට හැකිවීම නිසා ඔහුට සේවකයින්ට අණ දෙන්නට හැකිවිය. ඔහුගේ කෝපය වැඩි වූ විට ඔහු ඔහුගේම ජන්ම භාෂාවෙන් කතා කරන්නට සිදු වූයේ. ඇයි මේ හැමෝම බූරුවෝ වගේ මෙතන බලාගෙන ඉන්නේ? ඔහු කෑගසුවේය. කොච්චර වැඩ තියෙනවද? හා දැන් සේරම යනවා වැඩට. එතකොට අපි සාදු එක් අයෙක් අසා සිටියේය. එයා ඕන තැනක උන්නාවි. එයාට මැති වෙලා එතනින් යාවිනේ. ඒ වුණාට තාම එතන වැඩ ඉන්නවනේ. අපට තව බඹ 20ක් බඳින්න තියෙනවා. දැනට අපි එයා ඉන්න තැන ඉඩ තියලා බැම්ම බැඳගෙන යමු. එයා එතනින් ගියාම අපි ඒ ටික පුරවමු. ටබා හැකි ඉක්මනින් මහ ඇමති හමුවීම පිණිස අගනුවර බලා පිටත් විය. කිසිවෙකු අතේ මේ සිද්ධිය කියා යැවීමට ඔහු අකමැති විය. ඔහු විසින්ම ඒ බව මහ ඇමතිට දැන්විය යුතුයයි ඔහු සිතුවේය. මේ බව වහාම රජතුමාට දැන්විය යුතුයයි මහ ඇමති තීරණය කළේය. මේ වැඩේ මොන කාරණයක් නිසාවත් ප්‍රමාද කරන්නට බැහැ. මගේ සම්පූර්ණ අවසර තියෙනවා තමුන් කැමති විදිහකට මේ ප්‍රශ්නය විසඳන්න. කාලය අපතේ යවලා වැඩ ප්‍රමාද කරන්න විතරක් එපා. මහ ඇමති සහ ටබා රජු හමු වූ විට ඔවුන් දෙදෙනාට ලැබුණු ආඥාව විය. අපේ වැඩ අත්හිටුවා නැහැ මහරජතුමාණනි. මිනිසුන් නොනවත්වාම වැඩේ යෙදී ඉන්නවා. මහ ඇමති යටහත් පහත්ව පැවසීය. ටබා ආපසු වැඩබිමට එන විට අඳුරු වැටී තිබුණේය. කඳවුර වෙත යන්නට පෙර ඔහු ගඟ අසලට ගියේය. භික්ෂූන් වහන්සේ උදේ සිටි අයුරින්ම එතැනම වැඩ සිටියහ. කිසිවෙක් ඒ අසලට පැමිණි බවක් උන්වහන්සේට දැනුනේ නැත. කඳවුරට ගිය පසු
ටබාට දැනගන්නට ලැබුණේ භික්ෂුව මුළු දවසම එතන සිටි බවත්, දිය උගුරක්වත් පානය නොකළ බවත්ය. උන්වහන්සේට පිළිගන්නු ලැබූ කිසිම දෙයක් තිසගූත තෙරුන් විසින් පිළිගෙන තිබුණේ නැත. උන්වහන්සේ අසලට පැමිණියේ කවුරුන්ද කියාවත් බැලුවේ නැත. ටබා යලිත් ගඟ වෙත ගියේ දහඩිය කුණු සෝදා හැර පිරිසිදු වීමටය. මද අඳුරේ වුවත් ඈත වැඩ සිටි භික්ෂූන් වහන්සේ ඔහුට පෙනුණේය. උන්වහන්සේ අසල නැගී සිටි ගල් කුළුණේම කොටසක් ලෙසය ටබාහට පෙනුණි. තිසගූත තෙරුන් එහි වැඩ සිටි බව ඔහු නොදත්තේ නම් ටබාහට එතන කිසිවක් සිටිනා බවක් හඳුනා ගැනීමට නොහැකි වන්නට ඇත. පසුදා උදේ දිය නෑමට ගිය විටත් ටබා දුටුවේ එතැනම නොසලී සිටිනා භික්ෂූන් වහන්සේය. උන්වහන්සේ මේ සිටිනා අයුරින්ම අපවත් වී ඇතනම් ඔහුගේ ප්‍රශ්නය ඉබේම විසඳෙන බව ඔහුට සිහිවිය. එහෙත් ඒ සමගම සිතට ආවේ ඒ සිටිවිල්ල මහත් පෞකාරකමක් බවයි. භික්ෂුව එතනින් ඉවත් නොවුවත් බැම්මේ වැඩ නොනැවතී කරගෙන යන බව ඔහු මහ ඇමතිට හසුනක් මගින් දන්වා යැව්වේය. එහෙත් ඇත්තටම වැඩ සිදුවන්නේ වෙනදාට වඩා සෙමින් බව වැව් බැම්ම පරීක්ෂා කරන විට ඔහුට වැටහුණේය. ඉන් පෙර දිනේ ඔවුන්ගේ වැඩසටහන පැය කිහිපයකින් ප්‍රමාද වීමත්, ගල් හා පස් පුරවන පිළිවෙලේ වෙනසක් සිදු කිරීම සඳහා අවශ්‍ය වීමත් එයට හේතු වී ඇත. මිනිම්කරුවෝ ඒ වන විටත් අලුතින් ගල්කණු සිටවන ස්ථාන ලකුණු කරමින් සිටියහ. ඒ කොටසේ ගල්කණු සිටුවීම ඉදිරි සති කිහිපය තුළ සිදු කිරීමටය ඔවුන්ගේ මුල් සැලැස්ම වූයේ. ඒ අතරම ටබාහට දැනුනේ වැඩබිමේ කිසියම් වෙනසක් සිදු වී ඇති බවයි. ඒ ගැන පරීක්ෂා වීමේදී ඔහුට වැටහුණේ වැඩබිමේ නැගෙන හඬ ගල් ඔසවා ඇදගෙන ගොස් පෙරලා දැමීමත්, පස් කැපීමේදී ඇතිවන හඬත් පමණක් බවයි. වෙනසකට තිබුණේ මෙවැනි වැඩබිමක නොනවත්වා ඇසෙන කතාබහ, කෑකෝ ගැසීම් හා උස් හඬින් සිනාසීම එදා ඔහුට නොඇසීමයි. සියලු දෙනාම තමන්ට හිමි වැඩ කොටස නිහඬව ඉටු කරමින් සිටියහ. මේ විදිහට නම් වැඩ කරන්න බැහැ. මේ මිනිස්සු වැඩ කරන්නේ මෙතන කවුරු හරි මැරිලා වගේනේ. මෙතන මලගයක් වගේ. බලන්න මුන් දිහා. හොල්මනක් දැකලා වගේ. එකෙකුගේවත් මූණේ හිනාවක් තියනවද? ඌට් කීවේය. අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මේ මිනිස්සු තරහ කරගන්න බෑ. මං ඒක ඊයේත් කිව්වේ මේ මිනිස්සු අපේ හාමුදුරුවන්ට පුදුම විදිහට ගරු කරන්නේ. ඒ නිසා හාමුදුරුවන්ට බාධා කරන්න ඒ අය කැමති නැහැ. මේ වැඩ කරගෙන යද්දි ගල් පතුරක් තියා වැලි කැටයක්වත් හාමුදුරුවන්ගේ ඇඟේ නොවැදෙන්නයි ඒ අය පරිස්සම් වෙන්නේ. සද්ද කරන්නේ නැත්තේ හාමුදුරුවන්ගේ භාවනාවට ඒකෙන් බාධාවක් වෙන නිසා. මට මේ වැඩ අවසන් කරන්න දවසක් නියම වෙලයි තියෙන්නේ. මම රජතුමාට පොරොන්දු වුණා නියම දවසට හරි ඊට කලින් හරි වැඩ අවසන් කරනවා කියලා. රජතුමාට වැදගත් වෙන්නේ එතුමගේ උපන්දිනයේ දවසට මේ වැවට වතුර පුරවන්නයි. ඒක මාත් දන්නවා. අපි කොහොම හරි මේ ප්‍රශ්නේ විසඳගනිමු. කාටවත් කරදරයක් නොවන විදිහට. මට නම් මගේ ජීවිතේ වන්දි ගෙවන්න බෑ. මේ කොහෙවත් ඉන්න පූජකයෙක් නිසා. මේ නිකම් ඔයාලගේ රටේ හැමතැනම ඉන්න පූජකයෝ වගේ නෙවෙයි. අපේ ඊටාම සිල්වත් හාමුදුරු කෙනෙක් මෙතන ඉන්නේ. අසල ගම්වල වැසියන් කිහිප දෙනා බැගින් වැඩබිම අසලට රැස්වෙන බව ටබා දුටුවේය. ඒ පිරිසෙනෙක් වැඩි දෙනෙක් ටබා දැන හැඳින සිටියේය. ඔවුන් පැමිණෙන්නේ හාමුදුරුවන් බැලීමටත් උන්වහන්සේට සහාය පළ කිරීමටත් බව ටබාට වැටහින. ඒ අතර ඔවුන් තිස්සගූත තෙරුන්ට ආහාර සඳහා යමක් හෝ අඩුම වශයෙන් ගිලම්පස පූජා කරන්නට උත්සාහ කළහ. එහෙත් උන්වහන්සේ ඒ පූජා දිස දේස් හැර බැලුවේ නැත. අවට නිහඬියාව නිසා සේවක පිරිස දිවා ආහාර සඳහා වැඩනවතා ඇති බව ටබාහට වැටහින. ගම්වැසියන්ද ඔවුන්ගේ නිවෙස් බලා යන්නට ඇත. නැතිනම් ඔවුන් රැගෙන කිසියම් සැහැල්ලු ආහාරයක් ගන්නවා ඇත. තිසගූත තෙරුන් පමණක් වැව් බැම්ම අසල නොසැලී සිටිනවා ඇත. උන්වහන්සේ සාගින්නෙන් හා පිපාසයෙන් පෙළෙනවා ඇති. දින දෙකක් දිය උගුරක් පවා නැතිව ඉවසා සිටින්නේ කෙසේදයි
ඔහුට සිතාගත නොහැකි විය. තව කොපමණ කලක් හාමුදුරුවන්ට මෙසේ සිටිය හැකි වේදැයි සේවකයෙකු විසින් ඔහු වෙත ගෙන ආ බත් පිඟාන අතට ගන්නා අතර ඔහු සිතුවේය. අනාගත් බත් පිඬ කටට ගත්තද එය උගුරේ හිර වෙන බවක් ටබාට දැනුනේය. ඔහු වතුර උගුරක් බීවත් කැස්ස නැවතුනේ නැත. පිඟාන මත වූ කෙසෙල් කොළයත් සමග ඔහුගේ කෑම වේල ගසක් යට තැබුවේ වැඩබිම තුල ස්ථිර වාසයක් කරගෙන සිටි බල්ලන් දෙදෙනාටය. කොහොම හරි මේ පූජකයා අයින් කරගන්න ඕන. දැනටම දවස් දෙකක වැඩ ප්‍රමාද වෙලා. එදා හවස වැඩ අවසන් වූ පසු ගල්තලාවක් මත වාඩි වී සිටි ටබා අසලින් වාඩි වූ තාක්ෂණ වේදියා පැවසීය. බඩගින්න ඉවස ගන්න බැරි වුණාම නැගිටලා යාවි මං හිතන්නේ. ටබා කීවේ ඒ ගැන කිසිත් විශ්වාසයක් ඇතිව නොවේ. මං නම් හිතන්නේ රැට හොරෙන් කන වැති මොනවා හරි ගමේ මිනිස්සු ගෙනල්ලා දෙන වෙති. ඒක නම් වෙන්නේ නැහැ. කොහොමවත් රැට නම් බෞද්ධ භික්ෂුව ඉර හැරුණට පස්සේ ආහාර වළඳන්නේ නැහැ. මෙහෙම වෙලාවකට වුණත් ඒ ප්‍රතිපත්තිය කඩන එකක් නැහැ. ඒ ඉතින් ඔහේ හිතන හැටිනේ. නෑ ඒ මං හොඳටම දන්න දෙයක්. ටබාට ඕන ඕක විශ්වාස කරන්නයි. ඌට තර්ක කළේය. ඔහේ මිනිස්සු ගැන ඒ තරම් දන්නේ නැතුව වගේ. මිනිස්සු පිටින් පෙන්නගෙන ඉන්න විදිහවත් අපි ඒ අය ගැන හිතාගෙන ඉන්න විදිහවත් නෙවෙයි. මන් දන්නවා මං හරි කියලා. අපි බලමු. මේ හාමුදුරුව සමහර විට රජතුමාගෙන් මොනවා හරි ලැබෙයි කියලා බලාගෙන ඉන්නවද දන්නේ නැහැ. තාන්න මාන්න එහෙමත් නැත්තම් පන්සලට ලොකු ඉඩම් කඩම් ටිකක්. හාමුදුරුව කියන්නේ ඒ සියලු තණ්හා ආසා අත්හල කෙනෙක්. ඒ වුණාට ඒ ඇත් මිනිස්සුනේ. මිනිස් දුර්වලකම් තාමත් ඒ අය ඇතුළෙත් ඇති. කාලය විසින් මං හරි බව ඔප්පු කරනවා ඇති. මට එහෙම බලා ඉන්න කාලයක් නැහැ. මම මේ වැඩේ ආවර කරන්න ඕන. නියම දවසට කලින්. වැහි කාලේ ඉන්න කලින් මේ බැම්ම අවසන් නොකළහොත් මේ තරම් දවසක් කරපු වැඩ ටිකත් හේදිලා යාවි. අපි තව දවසක් බලමු. සමහර විට හෙට අපි නැගිටිනකොට හාමුදුරුවෝ එතනින් ගිහිල්ලා ඇති. පසුදා උදෑසන වන විටත් තිස්ස ගූත තෙරණුවෝ එතනම වැඩ සිටියහ. ටබා තවමත් බලාපොරොත්තු වූයේ උන්වහන්සේ එතනින් ඉවත් වේ යයි කියාය. ගම්වැසියන් විසින් කෙසේ හෝ උන්වහන්සේගේ ජීවිතය බේරව ගන්නවා ඇත කියාය. මෙසේ निराහාරව සිටියොත් තවත් වැඩි දවසක් උන්වහන්සේට ජීවත් වන්නට විය නොහැකි බව ගම්වැසියන්ටද වැටහෙනවා ඇත. මේ වන විට අවට ගම් කිහිපයකින් විශාල පිරිසක් මෙතනට රැස්ව සිටි අතර ඔහු වරින් වර හාමුදුරුවන් ඉදිරියට පැමිණ එතනින් ඉවත් වන ලෙස ඉල්ලා සිටින බව ටබා දැන සිටියේය. හාමුදුරුවන්ගේ උපවාසය ගැන දැනගත් ඈත ගම්වල වැසියන්ද මෙතනට රැස්වන්නට විය. තමාම ගොස් රජතුමා මුණ ගැසිය යුතුයයි ඌට තීරණය කළේය. ටබා ඔහුගේ ගමන වැළැක්වීමටවත් ඔහු සමග යන්නටවත් උනන්දු වූයේ නැත. තාක්ෂණ වේදියාටම රජුගේ උදහසට මුහුණ දෙන්නට ඉඩ හැර ඔහු වැඩබිමේ නැවතුණේය. ඌට ගමන් කළේ ගොනෙක් මැදි කරත්තයකින්ය. දැඩි යව්වේ පයින් ගමන් කරන්නට ඔහු කැමති නොවීය. අගනුවරට පැමිණියත් ඔහුට රජු හමු වීමට බොහෝ වේලාවක් ඉන්නට සිදුවිය. පිපාසයත් බඩගින්නත් දැනුණත් රජමැදුරේ සේවකයෙකුගෙන් කිසිවක් ඉල්ලා සිටීමට ඔහු කැමති නොවීය. ඔහුට සංග්‍රහ කිරීම රජගෙදර සේවකයින්ගේ යුතුයකමක් විය යුතු බව ඔහු සිතා සිටියේය. මගේ රාජකාරිය කරගෙන යාම අපහසුයි දේවයන් වහන්සේ. අවසානයේ රජු ඉදිරියට පැමිණි විට ඔහු කියා සිටියේය. ඇයි? දැන් නැති ප්‍රශ්නයක් කුමක්ද? කල යුතු දේ ගැන මා නියෝග දීලා ඇති. කිසිම හේතුවක් නිසා වැඩට බාධාවක් ඇති වෙන්න බෑ. ඒතර පූජකයා තවමත් ගඟායින් ඉන්න නිසා අපිට එතන බැම්ම ඉදි කරන්නට බෑ. එයා තාමත් එතන ඉන්නවද? රජු ඇසුවේය. ටබා මොකද ඒ ගැන කරන්නේ? ටබා ඒ ගැන කිසි දෙයක් කරන්නේ නැහැ දේවයන් වහන්සේ. ඔහු පූජකයාට බයයි. පූජකයාත් එතනින් යන්නේ නැතුව වගේ. දැන් අහල පහල ගම්වල මිනිස්සු එතන පිරිලා මේ ආරංචියට. ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේ මිනිස්සු අපේ වැඩට බාධා කරන්න පුළුවන්.
සමහර විට බැම්මට හානියක් කරන්නත් පුළුවන්. හාමුදුරුවෝ ගැන හිතන්නේ නැතුව වැඩ කරගෙන යන්නයි මං එදත් කීවේ. ඒ වුණත් දේවයන් වහන්සේ පූජකයා වාඩි වෙලා ඉන්නේ හරියටම බැම්ම ඉදි කරන තැනමයි. මම දැන් එකවරක් පැවසුවේ එයා එතන ඉන්න බව අමතක කරලා වැඩ කරගෙන යන්නයි. එයා එතන නැහැ කියලා හිතාගෙන බැම්ම ඉදි කරගෙන යන්න. රජුගෙන් ඊට වඩා උපදෙස් ලැබෙතයි ඌට තව මොහොතක් බලා සිටියේය. එහෙත් අසල සිටි සේවකයෙකු ඔහුට ඉඟි කළේ එතනින් ඉවත්ව යන ලෙසය. මට ඔය හාමුදුරුවෝ ගැන යලිත් කිසිවක් දැනගන්න අවශ්‍ය නැහැ. ඉවතට යන ඌට හට රජු අවසන් වරට පැවසීය. සවස යලිත් වැඩබිමට ආ විට රජුගෙන් ලැබුණු උපදෙස් මොනවාදැයි දැන ගැනීමට ටබාට අවශ්‍ය විය. එහෙත් ඌට ඒ ගැන කිසිවක් පැවසුවේ නැත. ටබා වැඩිදුර ඒ ගැන නොවිමසා ඉන්නට තීරණය කළේය. රාජ උපදෙස් ඔහුටද දැන්වීම තාක්ෂණවේදියාගේ යුතුයකමය. පසුදා උදේ ඌට වෙනදාට කලින් අවදි වීය. ඔහු වෙනදාට කලින් සේවක පිරිස කැඳවීය. කිසියම් දෙයක් සිදුවෙත හැඟීමෙන් ටබා එතනට පැමිණියේය. රජුගේ නියෝගය කුමක්දැයි කියාත් මෙහිදී දැනගන්නට හැකි වෙතයි ඔහු බලාපොරොත්තු විය. සේවක පිරිසට වැඩ ආරම්භන ලෙස ඌට නියෝග කළේය. ඔහු එකිනෙකාගේ මුහුණ බලමින් නිහඬව සිටියහ. තාක්ෂණවේදියා යලිත් කෑකසුවේය. සේවකයෝ ටබා දෙස බැලුවේ ඔහුගේ උපදෙස් බලාපොරොත්තු වෙන්න. ඇයි බලාගෙන ඉන්නේ? ඌට සේවක පිරිසට යලිත් කෑගැසුවේය. යනවා. ගිහිල්ලා ගල් වැටිය පුරවනවා. ටබා කිසිත් නොපවසා බලා සිටියේය. අපේ හාමුදුරුවෝ තවමත් එතන වැඩ ඉන්නවා. එක් සේවකයෙක් නිහඬියාව බිඳ දමමින් පැවසීය. මොන හාමුදුරුවෝද? කොහෙද? ඌට ඇසුවේය. මෙතන එහෙම කවුරුවත් නැහැ. මෙතන ඉන්නවා. ගංගායිනේ. එතන ගල් පුරවන්න බෑ. ගංගායිනේ කවුරුත් නැහැ. මං නියෝග කරනවා වැඩ පටන් ගන්න. මේක රාජකාරියක්. රජතුමාගේ අනපිලිපැදීමක්. තබා නිහඬව බලා සිටියේය. ව්‍යාපෘති කළමනාකරු ලෙසින් ඔහු දෙන නියෝගය කුමක්දැයි සේවකයෝ බලා සිටියහ. සේවක පිරිස සියලු දෙනාම අවට ගම්වලින් පැමිණි අය නිසා ඔහු තිස්ස ගූත තෙරුන් හොඳින් දැන සිටියහ. උන්වහන්සේගේ බණ අසා ආශිර්වාද ලබා තිබුණෝය. ඒ පළාතේ වැඩවිසු ඉතාමත් සිල්වත් වූද උගත් වූද භික්ෂූන් වහන්සේ කෙනෙකු බවත් ඔහු දැන සිටියහ. වැඩබිම අසල ක්‍රමයෙන් වැඩිවන පිරිස නිසාද ඈත ගම්නියම් ගම්වලින් පවා සෙනග පැමිණෙනට ගත් බැවින්ද මේ භික්ෂුව ගැන නොදැන සිටි කෙනෙකුට වුවත් මේ බව පැහැදිලි විය යුතුවත් ඌට ඒ කිසිවක් සැලකූ බවක් පෙනෙන්නට නොවීය. ඇයි බලා ඉන්නේ? ඔහු යලිත් ඇසුවේය. සේවක පිරිස කලබල වන බවක් පෙනුනේය. භික්ෂුවකට හිංසා කිරීම ආනන්තරීය පාප කර්මයක් ලෙසය ඔවුන් දැන සිටියේ. මෙහි සිටි සියලු දෙනාම බෞද්ධයින් වූහ. වෙනත් ආගමක් අදහන අය සිටියත් පූජකවරයෙකුට හිංසා කිරීමට ඒ කිසිවෙක් ඉදිරිපත් නොවනු ඇත. මේ සියලු දෙනාම උපන්දා සිටම ස්වභාව ධර්මයේ සමග එක්ව ජීවත් වූහ. පරිසරයත් එහි සිටි සියලු ජීවීන් හා ගහකොළ සමග සහජීවනයෙන් වාසය කරන අය වූහ. එවැනි කෙනෙක් කිසි දිනක කිසිවෙකුට හිංසාවක් නොකරන බව ටබා දැන සිටියේය. තාක්ෂණවේදියා කෝපයෙන් වටපිට බැලුවේය. ඔහු වැඩබිමේ ආරක්ෂක කටයුතු සඳහා රජු විසින් පත් කළ හමුදා නිලධාරියා ඒ අසල සිටිනු දැක ඔහු වෙත කැඳවීය. ඌට් විසින් තමාට අවශ්‍ය දේ නිලධාරියා හට පැහැදිලි කළේය. ඒ අනුව නිලධාරියා සේවක පිරිසට විධාන කළත් කිසිවෙක් සෙලවුණේවත් නැත. ඔහු යලිත් අණ දුන්නේය. එයටත් කිසිදු ප්‍රතිචාරයක් නොලද විට ඔහු හිනේ තිබූ අසිපත ඇදගත්තේය. මිනිස්සු ඒ ගැන තැකීමක් නොකළහ. ඔහු නොසෙල්වී දැස් බිමට යොමාගෙන නිහඬව සිටියහ. මේ නිලධාරියා විශ්වාස කළේ තමන්ගේ අසිපත අතට ගත්තා නම් එසේ ගන්නට වූ අවශ්‍යතාවය ඉටු කරන තෙක් ඒ යලිත් කොපුවට බහාලිය නොහැකි බවයි. ඔහු අසිපත අතින්ගෙන යලිත් අණ දුන්නේය. ඔහු ඉදිරියේ සිටි පිරිස එක්කෝ ඔහුගේ අණ පිළිපැදිය යුතුය. නැතිනම් ඔහු හා සටනට පැමිණිය යුතුය. ඔහු තවත් සුළු වේලාවක් බලා සිටියේය.
එක්වරම ඔහු අසිපත ඔසවා ඉදිරියෙන් සිටි මිනිසුන් දෙදෙනෙක් කපා බිම හෙළීය. සේවක පිරිස නොසෙල්වී බිම වැටී සිටි දෙදෙනාගේ තුවාල වලින් ලේ ගලා යනු බලා සිටියහ. තුවාල කරුවන්ට පිහිටවන්නට ඔවුන්ට ශක්තියක් නොතිබුණේද? එසේ නැත්නම් ඔවුන් කිසියම් ආකාරයක මෝහණයකට පත්වී ඇතිදැයි ටබාට සිතා ගැනීමට අපහසු විය. එහෙනම් අපිව සේරම මරලා දාන්න වෙයි. පිරිසේ එක් අයෙක් කෑ ගැසුවේය. තව එක කඩුපාරකින් ඔහුගේ හිස කඳින් වෙන් විය. එවර තවත් කිහිප දෙනෙක් කඩුපහරින් තුවාල ලැබූහ. හමුදා නිලධාරියා රජු සමග සතුරන්ට විරුද්ධව යුද වැද ඇති පළපුරුද්ද නිසා මිනිස් ජීවිත ගැන ඔහු තුළ කිසිම හැඟීමක් හෝ අනුකම්පාවක් ඉතිරි වී තිබුණේ නැත. දහස් ගණනක මිනිසුන් ගැහැණුන් හා දරුවන් මරන්නට අණදුන්. ඔහුගේ අතින්ම සිය ගණනක් මැරූ කෙනෙකුට ඉන්පසු මිනිසෙක් කපා බිම හෙලීම කෙසෙල් ගසක් කපා බිම හෙලීම තරම් සුළු කාර්යයක් විය. මේ විදිහට මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. ඌ නිලධාරියා අසලට ගියේය. මට ඕනේ මේ මිනිස්සුන්ට කියලා මගේ වැඩේ කරගන්නයි. උන් සේරම මරලා දැම්මම කවුද මගේ වැව් බැම්ම බඳින්නේ? මේ පාහර බල්ලන්ට තේරෙන්නේ මේ භාෂාව විතරයි. නිලධාරියා කීවේ අසිපතෙහි ගෑවී තිබූ ලේ යටි අත්ෙන් පිස දමමින්ය. මෙහෙම නොකර බැරිද ඔහුගේ හේවායන්ට කියලා අද අපට පුරවන්න තියෙන තැනට ලොකු ගල්ගෙඩි ටිකක් දාලා දෙන්න. මේකත් රාජසේවයේ කොටසක්නේ. නිලධාරියා මොහොතකට නැවතී කල්පනා කරන්නට විය. ජීවිතයේ ප්‍රථම වරට ඔහුගේ අසිපතට වඩා බලවත් වූ අභියෝගයකට ඔහු මුහුණ දී සිටියේය. අසිපතකින් සියලු ප්‍රශ්න විසඳිය හැකියයි ඔහු මෙතෙක් කලක් සිතාගෙන සිටියේය. ඔහු සිය ආරක්ෂක බටයින් දෙස බැලීය. ඔවුන් අතර බෞද්ධයින් එක්කෙනෙකුවත් නැති බව ඔහුට සිහිවිය. බටයින්ගෙන් වැඩි දෙනෙක් වෙනත් රටවලින් පැමිණ සිටි කුළුයි හේවායන් විය. සෙස්සෝද කිසිම ආගමක් නොඅදහන ඕනෑම අපරාධයක් කරන්නට පසුබට නොවන අය වූහ. ඔවුන්ගේ සේවය සඳහා ලැබෙන රන්කාසිවලට පමණය ඔවුන් සැලකීමක් කළේ. එසේනම් මේ බටයන්ට බෞද්ධ භික්ෂුවක් යනු තවත් එක් නොවටිනා මිනිස් ප්‍රාණයක් පමණක් වනු ඇත. තවත් හතුරෙක් පමණක් වනු ඇත. ඔවුන්ගේ රාජකාරිය වූයේ සතුරන් පරදවා ජය ගැනීමය. ඔවුන්ට වැටුප් ගෙවන ලද්දේ ඒ සඳහාය. නිලධාරියා ඔහුගේ බටයන් ඔහු වෙත කැඳවා තාක්ෂණ වේදියාට බාර දුන්නේය. ඔබට අවශ්‍ය වැඩ කොටස මේ අය ඔබට කර දේවි. ඔබට ඇත්තේ ඔවුන්ට අණදීම පමණයි. මුරබටයින් මේ වැඩබිමේ මාස ගණනාවක් සේවය කර තිබූ නිසා එහි කටයුතු ගැන මනා දැනීමක් තිබීම මේ අවස්ථාවේ තාක්ෂණ වේදියාට මහත් පහසුවක් විය. සේවක පිරිස සිදුවන්නට යන දේ වටහා ගැනීමෙන් පසු උස් හඬින් කෑකෝ ගසන්නට වූහ. මේ අසා ගංගාසල රැස්ව සිටි පිරිසද කෑ ගසන්නට වූහ. සන්නද්ධ බට පිරිසක් සේවකයින් හා ගම්මුන් වට කර ඔවුන් ගංගාසලට යාම වැළැක්වූහ. නිරායුධ වූත් කිසිම සටන් පුහුණුවක් නැති වූත් සාමකාමී ගැමියෝ ආයුධ බලය ඉදිරියේ මහත්සේ අසරණ වී සිටියහ. තාක්ෂණ වේදියා විසින් තෝරා දෙන ලද විශාල ගල් වැව් බැම්ම බැඳ නවතා තිබූ තැනට ඇදගෙන ගිය බටියෝ ඒවා බැම්ම අයිනේ රැස් කළහ. අවශ්‍ය තරම් ගල් එකතු වී ඇති බව දුටු තාක්ෂණ වේදියා දුන් සංඥාවත් සමග එක් බටයෙක් මහා සටනකට යන්නාසේ අභියෝගාත්මක රණහඩක් නගමින් විශාල ගලක් පහළට පෙරළීය. අනිත් බටයෝ ඉතිරි ගල් සියල්ල බැම්ම පහළ ගඟ අයිනට පෙරලන්නට වූහ. තිසගූත තෙරුන් වහන්සේ නොසෙල්වී සිටිසේක. වාරි තාක්ෂණ වේදියා ජයග්‍රාහී සිනාවකින් ඒ දෙස බලා සිටියේය. සේවකයින් හා ගම්වැසියන් අසරණව බලා සිටියහ. ඔවුන්ගේ කෑගැසීම සහ විලාප පරදාගෙන ගල් පෙරලෙන හඬත් බටයින්ගේ ගෝසාවත් නැගී සිටි අතර පලාතම දූවිල්ලෙන් වැසී ගියේය. ක්‍රමයෙන් ගඟ අයිනේ සිටි වූ ගල් කණු ගලින් හා පසින් වැසී ගියේය. බටයින්ගේ ගෝසාව මැකී යන විට සෙමින් තුනී වන දූවිලි වලාව අතරින් වැසියන්ට දකින්නට ලැබුණේ වැව් බැම්ම දික් වී ගඟ අසලටම ළඟා වී ඇති බවයි.
තිස්සගූත තෙරුන් වහන්සේගේ සලකුණක්වත් දක්නට නොතිබුණේය. තිස්සගූත තෙරුන් වහන්සේ මහා වාපි බැම්මේ කොටසක් වූයේ එසේය. ගම්වැසියන්ගේ හා සේවකයන්ගේ එකම ප්‍රාර්ථනය වූයේ ටිකින් ටික තුවාල වී හුස්ම ගැනීමට නොහැකි වනවාට වඩා පළමු ගල් කුට්ටියෙන්ම උන්වහන්සේ අපවත් වූවා නම් යහපත් බවයි. මුළු පරිසරයම නිහඬ විය. ඉඳ හිට හෝ ඇසුනේ එතැන සිටි ගැහැණියක ඉකිමිද හඬනා හඬයි. පිරිමින්ගේ දෑසින් ගලනා කඳුළු පිසඳා දැමීමට ඔවුහු උත්සාහ නොකළහ. එහෙත් ඔවුන් නිහඬවම නිසලවම සිටියේ කිසිසේත්ම හමුදා බලයට එරෙහි වන්නට ඔවුනට නොහැකි වූ නිසාය. හැකියාව තිබුණත් ඔවුන්ට නායකත්වය දෙන්නට කෙනෙක් නොසිටි නිසාය. ගැමියන් අතර එක් යුවතියක් මදක් ඈතින් බලා සිටියාය. ඇය හැඬුවේ නැත. ඇගේ මුහුණේ කිසිම හැඟීමක් පෙනුනේත් නැත. එහෙත් ඇගේ අතැඟිලි තදින් මිරිකාගෙන නොසෙල්වී සිටියාය. ඇය චිතා නම් වූවාය. මෙතනදී මොහොතකට පෙර අමානුෂික ලෙස මරා දැමූ තෙරණුවන්ගේ නැගණිය වූවාය. ඇය තිස්සගූත හිමියන් දැන සිටියේ වැඩිමහල් සහෝදරයෙකු ලෙස නොව භික්ෂුවක ලෙස පමණය. ඇය උපදී තිබුණේ සහෝදරයා මහණ වූ පසුවය. එහෙත් දෙමාපියන්ගේ වියෝවෙන් පසු තිස්සගූත තෙරණුවෝ භික්ෂුවකට අමතරව ඇයගේ දෙමාපියන් සහ වැඩිමහල් සහෝදරයාද වීය. තිස්සගූත තෙරුන් වහන්සේ මෙතනදී ජීවිතය පූජා කළේ අවට ගම්වාසීන් සඳහා පමණක් නොව මුළු රටවැසියන් සඳහාත් අනාගත පරම්පරා සඳහාත් බව ඇය දැන සිටියාය. ඒ පරිත්‍යාගය නිෂ්ඵල ව්‍යායාමයක් නොවිය යුතුය. උන්වහන්සේ ඇරඹූ සටන දිගටම ගෙන ආ යුතුය. මේ නිම්නේ සිදුවන්නට යන ව්‍යසනය වළක්වා ගත යුතුය. චිතා ඒ සටන දිගටම ගෙන යාමට තීරණය කළාය. ඇගේ ජීවිතය ඒ වෙනුවෙන් කැප කරන්නට ඇය සිතාගත්තාය. එහෙත් ඒ අතරම ඇයට වැටහී ගියේ මේ රජුවත් රජුගේ හමුදාවවත් මිනිස් ජීවිත ගැන කිසිදු තැකීමක් නොකරන අය වූ බවයි. ඔවුන්ට රටවැසියන්ගේ ජීවිත වැදගත් නොවූ බවයි. ඒ නිසා ඇගේ ජීවිතය නිකරුණේ නැති කර නොගැනීමටත් ඇය සිතාගත්තාය. ඇය හොඳින් කල්පනා කර බලා තීරණ ගත යුතු විය. සැලසුම් කළ යුතු විය. මේ සටන ජයග්‍රහණය කරා ගෙන යනතුරු ඇය ජීවත් විය යුතු විය.